साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 प्रज्ञावंत कल्याण मित्र श्रावक श्राविकावनी दरुवनी दरियनी अद दिनय 2022 මැයි මාස 15 වන ඉරිදා වෙසක් පුර 15ක පොහොය දින දවස මෙම දේශනේ සිදු කරනු ලබන්නේ නක්කාවත්ත ලෝතුරු දහම් සෙවන ආරණ්‍ය සේනාසනයේදී මේ අද අපි මේ වෙසක් පුන් පොහොය දින කරන මේ ධර්ම දේශනේ ආරමුණ තමයි 53න් 2 තුන්වෙනි පටු මොළග කනත්තපාර තලපත් පිටිය පදිංචිව සිට 2022 මාර්තු මාස 9 වෙනි දින අප අතරින් වියෝ වුණ ආනන්ද නිමලරත්න මහත්මයා මිය ගොස් තෙමසක් පිරීම නිමිත්තෙන් සිදු කරනු ලබන ගුණානුස්මරණ දේශනයක් තමයි අපි අද මේ සිදු කරනු ලබන්නේ වෙසක් පුන් දවසේ මේ දායකත්වය දරන්නේ මියගිය නිමලරත්න මහත්මයාගේ බිරිඳ වන මංගලී නිමලරත්න මහත්මිය එම දෙපළගේ දියණිය වන ගිම්හානි නිමලරත්න මහත්මිය බෑනනුවන් වන පේශව රංචිගොඩ මහතා මුණුපුරා වන අභීත රංචිගොඩ පුතණුවන් මේ කණ්ඩායම තමයි අද දායකත්වය දරන්නේ මේ ධර්ම දේශනේ වෙනුවෙන් අද කැමරාකරණය සිදු කරනු ලබන්නේ නක්කාවත්ත පදිංචි පසින්දු මදාරේ රත්තුතා මෙම දේශන බෙබ්බඩ යුතුයිරින් මේ කටයුතු සියල්ල කරන්නේ උරණ ගොරොක්ගොඩ සාන්ත පුතා කොට්ටාවේ ප්‍රියංකර පුතා නුගේගොඩ සම්පත් පුතා කෝට්ටේ මනොත් සුබසිංහ පුතා සහ බිහල්පොළ පරම කොටුව කුෂාන් පුතා ඇතුළු පිරිස අද අපි මේ ධර්ම දේශනේ අපි කෙලින්ම මාතෘකාවට බහිමු අපි අද සාකච්ඡා කරන්නේ මේ මහා ශූන්‍යතාව අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලොවට අනාවරණය කළ මහා ශූන්‍යතාව පිළිබඳව තමයි අපි අද මේ ධර්ම දේශනයේදී කරුණු ආරවණ්‍ය කරන්නේ. හේතුව තමයි අපේ මංගලී නිමලරත්න මහත්මිය අපෙන් ඉල්ලීමක් කරා බුදු පියාණන් වහන්සේ මේ තථාගත දර්ශනය හැටියට ලෝට අනාවරණය කළ මේ නිවනට පදනම් වන ඒ මහා ශූන්‍යතාව පිළිබඳව දේශනයක් කරන්න කියන ආරාධනය තමයි අපිට කරේ. ඒ අනුව තමයි අපි අද මේ මහා ශූන්‍යතාව පිළිබඳව මේ දේශනය කරන්න අදහස් කරන්නේ. එතකොට මෙහිදී අපි එක අවස්ථාවක් ගමු අපේ බුදු පියාණන් වහන්සේ මේ මහා ශූන්‍යතාව පිළිබඳ දේශනා කළ එක අවස්ථාවක් එනවා උන්වහන්සේ දේශනා කළා පටිසම්භිදා මග්ග ප්‍රකරණ 2 යුගනන්ද වගේ ශූන්‍යත කතා කියලා එක අවස්ථාවක උන්වහන්සේ ගැඹුරු දේශනයක් කරලා තිබෙනවා. ඒ දේශනයේදී උන්වහන්සේ මෙන්න මෙහෙම කියනවා කතමාචාවසෝ ශුඤ්ඤා අත්තේනවා අත්තනීයේනවා චක්කුං ශුඤ්ඤං සෝතා ශුඤ්ඤං ගානං ශුඤ්ඤං ජීවහා ශුඤ්ඤං කායෝ ශුඤ්ඤං මනෝ ශුඤ්ඤං පුඤ්ඤාභි සංඛාරා ශුඤ්ඤං අපුඤ්ඤාභි සංඛාරා ශුඤ්ඤං අනිජ්ජාභි සංඛාරා ශුඤ්ඤං කාය සංඛාර ශුඤ්ඤං වචී සංඛාර ශුඤ්ඤං මනෝ සංඛාර ශුඤ්ඤං අතීත සංඛාර ශුඤ්ඤං අනාගත සංඛාර ශුඤ්ඤං පච්චුප්පන්න සංඛාර ශුඤ්ඤං යංචකෝ ඒතං සංඛාරෝ සබ්බ සංඛාරෝ ශුඤ්ඤන්ති වදාමි. දැන් අපිට ඉතා වැදගත් සම්දිස්ථානයක් තමයි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ
පටිසම්භිදා මග්ගප්පකරණ දෙක යුගනන්ද වගේ ශුන්්‍යත කතා. මේක ගැඹුරු අවධානයට යොමු කරන්න හේතුව මොකද? දැන් මේ බලන්න මේක පැහැදිලි කරන ආකාරයට මේකේ සිංහල අර්ථ මේකයි. එවත්නි ශූන්‍යතාව කවරාකාරද? ඇත්තේම නැති, ඇතයි යන ලක්ෂණ කිසිවක් නැති, ඇස ශූන්‍යය, කන ශූන්‍යය, නාසය ශූන්‍යය, දිව ශූන්‍යය, කය ශූන්‍යය, මනස ශූන්‍යය, පිංසිතුවිලි ශූන්‍යය, පෞසිතුවිලි ශූන්‍යය, ආනිජ්ජාපි සංකාර ශූන්‍යය, කාය සංකාර ශූන්‍යය, වචී සංකාර ශූන්‍යය, මනෝ සංකාර ශූන්‍යය, අතීත සංකාර ශූන්‍යය, අනාගත සංකාර ශූන්‍යය, වර්තමාන සංකාර ශූන්‍යය. යම් ආකාරයක සංකාරයක් වේද එම සියලු සංකාරයෝ ශූන්‍යයෝය කියලා බුදු පියාණන්සේ ඔන්න තථාගත සම්මා සම්බුද්ධ ශාසනය උඩුකුරු කරලා තිබෙනවා. දැන් මේ කරුණ අපේ බෞද්ධ පිරිස් වලට ඊටාම වැදගත් පණිවිඩයක් තමයි අපේ බුදු පියාණන්සේ මේ දෙන්නේ. මේ ඔක්කොම සූත්‍ර මං අන්න ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ සූත්‍රයට අමතරව මෙන්න මේ සූත්‍රය, පලෝක ධම්ම සූත්‍රය, පටිසල්ලාන සූත්‍රය, පටිසම්භිදා මග්ග ප්‍රකරණ සූත්‍රය, ශූන්‍යත කතා, මහා ශූන්‍යත සූත්‍රය, සංයෝජන පහන සූත්‍රය, සංයෝජන සමුග්ඝාත සූත්‍රය, ශූන්‍යෝලෝක සූත්‍රය, මෝගරාල සූත්‍රය ආදී මේ විතර නෙවෙයි තවත් තියෙනවා කෙරෝලක් නැති සූත්‍ර. බුදු පියාණන් වහන්සේ මේ මහා ශූන්‍යතාව මේ සමස්තයේ ශූන්‍ය බව අනාවරණය කරමින් කරපු දේශනා. එතකොට මෙන්න මෙතෙන්දි මේ සියලුම සූත්‍ර පිළිබඳ මූලාශ්‍ර මගේ අනන්තයේ පොත 11 වෙනි පොතම ලියන ලද ඒ අනන්තයේ පොතේ මම සූත්‍ර 300ක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ ශූන්‍යතාව පිළිබඳව. ඒ නිසා මේ විශේෂ දේශනයක් හැටියට මේ දේශනය අපි අද සිදු කරලා ලබන්න විශේෂයෙන් මේ වෙසක් පුර 15ක් පොහොය දවසේ. එතකොට මේ ශූන්‍යතාව පිළිබඳ බුදු පියාණන් වහන්සේ මේ විදිහට දේශනා කරේ ඇයි? අපි පළමුවෙන් මේ කරුණ පිළිබඳ අධ්‍යයනය කිරීමක් කරන්න වෙනවා. මේ ශූන්‍යතාව පිළිබඳව උන්වහන්සේ දේශනා කරේ උන්වහන්සේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සසර දුකෙන් මිදීම පිණිස මගක් හොයමින් ගැඹුරු පරිශ්‍රණයක් කරගෙන ගියා. ඊට වසර 2600කට පමණ පෙර. ඒ කරගෙන ගියද්දී තමයි ගයාවේ බෝධි මූලයේදී උන්වහන්සේ ඒ විවිධ පරිශ්‍රණ කරගෙන ගිහිල්ලා මනස පිළිබඳව මනස අතහැරීමේ පරිශ්‍රණයක් කරා. දැන් අපේ බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ අවධායයට මේ මනස අතහැරීමේ පරිශ්‍රණය කරගෙන ආරම්භ වෙනකොට පටන් ගන්නකොට ඉන් පෙර සිටිය විවිධ පඬිවරු කලේ මොකද්ද? මනස දියුණු කිරීමේ පරිශ්‍රණය තමයි කරගෙන ගියේ. මනස දියුණු කිරීම. දැන් අපේ සිද්ධාර්ථ උත්තමයා මොකද කරේ? උන්වහන්සේ දැක්කා මේ මනස දියුණු කරගෙන ගියාට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඇයි? මනස මෙතන පවතිනකන් දුකෙන් නිදහස් වෙන්න බෑ. පවත් ගන්නකන් දුකෙන් නිදහස් වෙන්න බෑ. මේ ඇයි හේතුව? මේ දුක දැනෙන්නේ මනසට. දුක දැනෙන්නේ මනසට. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න නම් මනසෙන් නිදහස් වෙන්න ඕනේ. අන්න ඒ පරිශ්‍රණය තමයි ගය බෝධි මූලයේදී ආරම්භ කළා. ආර්ය පරිශ්‍රණයේදී ආරම්භ කළා. මනස අතහැරීමේ ඒ පරිශ්‍රණය දියත් කරේ. අන්න එතෙන්දී උන්වහන්සේ මේ මනසේ නිරෝධය ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරා. අන්නේ ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරපු ඒ ගැඹුරු ස්වභාවය උන්වහන්සේ හඳුන්ලා දුන්න නම් කළා නිවන කියලා. නිවන කියලා කියන්නේ සමස්ත දුක්ඛන්දරාවම නිවුණා. නිවන කියලා කියන්නේ ඒකයි. එතකොට නිවෙන්න පදනම් උනේ මොකද්ද? අනුන්වහන්සේ කියනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කියන්නේ ස්ථිරවම
පැහැදිලිවම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මනස නිරුද්ධ විය. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කියන්නේ ස්ථිරවම පැහැදිලිවම ඒකාන්තයෙන්ම මනස නිරුද්ධ විය. නැවත සසර ගමනක් මට නැත. භව ගමනක් නැහැ කියලා උන්වහන්සේ කියලා. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ත දානි පුනබ්බව. දැන් එතකොට අන්නර චේතෝ විමුක්තිය වෙනකොට චේතෝ විමුක්තිය වෙන තැනින් තමයි මෙන්න මේ මහා ශූන්‍යතාව පිළිබඳව උන්වහන්සේ මේ කරුණු ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරලා සමස්ත ලෝකයට අනාවරණය කළේ. එතකොට මේ කරුණ උන්වහන්සේ සමස්ත ලෝකයට විවෘත කරා පටිච්ච සමුප්පාදයේ ද්විත්වය හැටියට. එතකොට පැහැදිලිවම ඒකාන්තයෙන්ම උන්වහන්සේ අනුලෝම පටිච්ච සම්පාදය කියලා කොටසක් දේශනා කරා. පටිලෝම පටිච්ච සම්පාදය කියලා ඒ ද්විත්වය දේශනා කරා. පටිලෝම පටිසම්පාදය අනුලෝම පටිසම්පාදය. එතකොට පටිලෝම පටිසම්පාදය කියලා කියන්නේ නිවනට විරුද්ධ වූ පටිසම්පාදය තමයි පටිලෝම පටිසම්පාදය කියලා කියන්නේ. අනුලෝම පටිසම්පාදය කියලා කියන්නේ නිවනට විරුද්ධ නොවූ නිවනට සංවේදී වූ නිවන අවබෝධ කිරීම පිණිස අපිට පිහිටවන පටිසම්පාදය තමයි අනුලෝම පටිසම්පාදය. දැන් මෙන්න මේ කරුණ අධ්‍යයනය කරනකොට මෙන්න මේ මහා ශූන්‍යතාව පිළිබඳව අපේ බුදු පියාණන් වහන්සේ අනාවරණය කළේ කරුණ මනසේ පැහැදිලි වෙනවා. එතකොට උන්වහන්සේ මේ මහා ශූන්‍යතාව පිළිබඳව මේක අති විශේෂයි. මේ හේතුව මේකයි. දැන් අද මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ බෞද්ධ පිරිස් කිසිවෙකුට මා දන්නා තරමින් නිවැරදිව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ නිවන අවබෝධ කරගන්න බැරි වෙලා ගිහිල්ලා තිබෙනවා. සමහරුන් කියනවා මම නිවන් දැක්කා, මම බුදු වුණා, මම රහත් වුණා කියන ප්‍රකාශ කරනවා. නමුත් දැන් බුදු පියාණන් වහන්සේ ඉදිරියට කර දහමුවට අනුව බලනකොට ඒ කරුණෝ පිළිගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒකට කවුරුවක්වත් ඉතින් එහෙම කරගන්න අවශ්‍ය නැහැ. එහෙම පිළිගන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒ ගයාවේ බෝධි මූලයේදී සිද්ධ වෙච්ච ඒ ගැඹුරු සිද්ධිය ප්‍රත්‍යක්ෂව අත්දැකනං එම පිරිස් ඒ අත්දැක පිරිස් ඒ ගැඹුරු සිද්ධිය පදනම් කරගත් ධර්ම දේශනා කරනු මිස වෙනත් මේ සම්මත ධර්ම දේශනා කරන්නේ නැත. ඇයි? ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කළ දේ තමයි උතුම්. ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කළ දේ උතුම්. එතකොට යන්නේ උතුම් ධම දේශනා කරනවා මේ කාරණේ ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරගන්න. මා දන්නා තරමින් බුදු පියාණන් වහන්සේ එදා දේශනා කළ මේ පටිලෝම පටිසම්පාදය සහ අනුලෝම පටිසම්පාදය දේශනා කරේ එක ක්ෂණයක් තුල සිද්ධ වෙච්ච ගැඹුරු සංසිද්ධියක්. ගයාවේ බෝධි මූලයේදී එක ක්ෂණයක් තුල සිද්ධ වෙච්ච ගැඹුරු සංසිද්ධියක් තමයි මේ පටිසම්පාදයේ විත්‍ය. එතකොට මෙහිදී අන්න අපේ උත්තම දේශනා කරනවා, පැහැදිලි කරනවා. එදා ගායා බෝධි මූලයේ සිද්ධ වුණු සිද්ධිය මේ පැහැදිලි කරනවා. භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිටතට මේ කියන්නේ භික්ෂුණී මෙන්න මෙතන අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංකාරය සමුදය වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංකාරය සමුදය වෙනවා. ඒ සංකාරයේ ප්‍රත්‍ය කොට විඥානය සමුදය වෙනවා. ඒ විඥානයේ ප්‍රත්‍ය කොට මේ ෂණය තුල නාම රූප කියන්නේ චිත්ත රූප ජාලයක් සමුදය වෙනවා. චිත්ත රූප ජාලයක් සමුදය වෙනවා කියලා කියන හේතුව මේකයි. මෙතන සංකාරයක් සමුදය වෙනවත් එක්කම ඊට පරිසම්පන්නව විඥානය සමුදය වෙනකොට එතන ප්‍රපංච ක්‍රියාවලියක් වෙනවා. ප්‍රපංච ක්‍රියාවලියක් වෙනවා. ඒ ප්‍රපංච ක්‍රියාවලිය මම විග්‍රහ කිරීම කරලා තියෙනවා මේ ධර්ම දේශනාවල කෙරවලන්න තිබෙනවා. දැන් මේ පැත්තට හැරුණොත් මම මේ ශූන්‍යතාව පිළිබඳව පැහැදිලි කරන්න කාලය මදි වෙනවා. එතකොට මේ ප්‍රපංච ක්‍රියාවලිය සිද්ධ වීම තුළ තමයි අර චිත්ත රූප නාම රූප හටගන්නේ.
නාම රූප කියන්නේ චිත්ත රූප. ඒ නාම රූප පත්‍ය සලආයතන. එතකොට අන්න හොඳට තීක්ෂණ ඥාණය බලන්න අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංකාරය සමු දෙනවා. ඒ සංකාරයේ ප්‍රත්‍ය කොට විඥානය සමු දෙනවා. ඒ විඥානයේ ප්‍රත්‍ය කොට චිත්ත රූප ජාලයක් සමු දෙනවා ප්‍රපත්‍ය ක්‍රියාවලිය හේතු කොටගෙන ඒ නාම රූප ප්‍රත්‍ය කොට සලආයතන සංකල්පය සමු දෙනවා. සංකල්පය සමු දෙනවා. ඒක අන්න එතන තමයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර පටිච්ච සමුපාදයේ සමුදය. ඕක තමයි පටිලෝම පටිසම්පාදය කියලා උන්වහන්සේ හඳුන්වන්නේ. එතකොට එතන සමුදය වෙන සංකාරය ඕනම සංකාරයක් වර්ණ රූප සංකාරයක් හරි චක්කු රූප හරි සෝත රූප හරි ගාන රූප හරි ජීව රූප හරි පොට්ටබ රූප ආදී වශයෙන් පහළ වෙන හැම සංකාරයකම ලක්ෂණය තමයි හැම සංකාරයක්ම ඒ සමුදය වෙන මොහොත තුලම නිරෝධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමුකෝ මේසය කියන සංකාරය આવොත් බලන්න අකුරු තුනයි මේසය අකුරු තුනයිනේ. දැන් මේ යන්න ඇවිත් ඒක නිරුද්ධ වෙලානේ සායන්න එන්නේ. සායන්න නිරුද්ධ වෙලානේ යයන්න එන්නේ. ඔය බලන්න මේ යන්න ආවා ඒක නිරුද්ධ වුණා. ඊළඟට ස ආවා. ස ඇවිල්ලා ඒක නිරුද්ධ වෙලා තමයි ය එන්නේ. ඔය විදිහට හැම සංකාරයක්ම හැම ධර්මතාවක්ම සමුදය තුළම නිරෝධ වෙනවා. ඒක වළක්වන්න බෑ. අපි තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල ගැඹුරින් අධ්‍යයනය කළගත යුතු එකම ධර්මය, ඒ වගේම ගැඹුරුම ධර්මය, ඒ වගේම නිර්වාණ අවබෝධයට අපට උපකාර වන එකම ධර්මය මේ ධර්මය. ඇයි අපිට බුදු පියාණන් වහන්සේ උපදෙස් දුන්නේ කොහොමද? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලානේ මම මේවා අනන්ත අප්‍රමාණ කතා කරලා තියෙනවා. එතකොට දැන් බලන්න අන්න මේසේ කියන සංකාරය මේ දැන් ආවා කියන්නකො මේසේ කියන සංකාරය මෙතන සමුදය වෙනකොට ඊට පරිසම්පන්නව විඥානයේ සමුදය වෙනවා. ඒ විඥානයේ සමුදය වලට පරිසම්පන්නව නාම රූප සමුදය වෙනවා. ආර ප්‍රපංච ක්‍රියාවලිය නිසා. ඒ නාම රූප සමුදය වලට පරිසම්පන්නව සලආයතන සංකල්පය සමුදය වෙනවා. විද්‍යා පත්‍ය මේසේ කියන සංකාරා මේසේ කියන සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන ඉතින් සලආයතන පත්‍ය පස්ස වේදනා තණ්හා උපාදාන භව වෙනවා. භවය හට ගන්නවා. දැන් මේසේ කියන සංකාරයේ සමුදය වෙනකොට තමයි සිද්ධිය උනේ. ඒක කොයි වෙලාවද වෙන්නේ? මේ දැන් මේ මොහොත මේ දැන් අරමුණ සිදුවිල්ල සංකාරයක් එන්නේ මේ දැන්නේ අතීතය ආපුවා ඉවරයි අනාගතය ආපුවා ඉඳලා පටන් ගත්තේ නැහැ. ඒතකොට සංකාරයක් එන්නම මේ දැන් මේ දැන් මේ දැන් එන සංකාරය මොකද අපි උදාහරණයකට මේසේ කියන එක මේසේ කියන සමුදය වෙනකොට මේසේ කියන සංකාරයේ සමුදය වෙනකොට අන්න පටිලෝම පටිසම්පදය සමුදය වෙමින් භවය හටගත්තා. භව සමුදයක් වුණා. එතන ආයතන මේ සලආයතන සංකල්පය මම කියන සලආයතන සංකල්පය අන්න සමුදය වුණා. දැන් මේසේ කියන සංකාරයේ එම සමුදය තුළ එතනම නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? අන්න අර ඒ මේසේ කියන සංකාරයට අදාළ විඥානය ශනිකව නිරුද්ධ වෙනවා. ශනිකව නිරුද්ධ වෙනවා. එතනම මේ දැන් මේ මොහොතේ. එතකොට සමුදය තුළම නිරෝධ වෙනවා. සංකාරය මේසේ කියන සංකාරයේ සමුදය තුළම නිරෝධ වුණා. ඒතකොට මේසේ කියන සංකාරයේ සමුදය තුළම නිරෝධ වෙනකොට ඒ මේසේ කියන සංකාරයට අදාළ විඥානය එම සමුදය තුළම එම ශේනෙම නිරෝධ වෙනවා. ශේන දෙකක නෙමෙයි දරුවනේ මේක වෙන්නේ. මොකද හේතුව මේ අකාලික කියලා කියන්නේ මෙන්න මෙතන. දැන් මේ මෙතන සිද්ධ වෙන මේ පටිලෝම පටිසම්පාදයයි අනුලෝම පටිසම්පාදයයි කියන මේ ද්විත්වය එක ෂණයකවත් කාලයට අහු වෙන්නේ නැහැ. ඇයි? යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මෙතන. උපජ්ජිත්වා නිරුද්ධන්ති කියන්නේ මෙතන. උපජ්ජිත්වා නිරුද්ධන්ති කියන්නේ මොකද? ඒ කියන්නේ සලආයතන සංකල්පයේ ඇතිවීම තුලම නැති වෙනවා. ඇතිවීම තමයි ප්‍රතිසන්දි, නැතිවීම තමයි චුති. ඒතර ප්‍රතිසන්දිය තුලම චුති. ප්‍රතිසන්දිය තුලම චුති. හොඳට හිතන්න. ප්‍රතිසන්දිය තුලම චුති. එතකොට ප්‍රතිසන්දිය තුලම චුති වෙනකොට හිතන්නකො ප්‍රතිසන්දිය තුලම චුති වෙනකොට ඒක ඒ ෂණයටවත් අහු වෙනවද? අහු වෙන්නේ නැහැ.
අහුවෙන්නේ නෑ. අන්න ඒ නිසා තමයි බුදු පියාණන් පැහැදිලි කරේ මා ඔබලාට මේ පැහැදිලි කරන ධර්මයේ කාලයට අහුවෙන්නේ නැහැ කියලා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය සිද්ධිය තමයි මේ ගයා බෝධි මූලයේදී සිද්ධ වුනේ. දැන් ඔන්න ඔතන බලන්න මේ පටිසම්පාද නිරෝධයේදී දැන් මේ දෙකේ සංකාරයේ නිරෝධයේදී අවිද්‍යාව නිරෝධ වුණා. අවිද්‍යාව නිරෝධ වුණා. සියලු සංකාර නිරෝධ වුණා. විඥානයේ නිරෝධ වුණා. ගැඹුරින් හිතන්න විඥානයේ නිරෝධ වුණා. නාම රූප කියන්නේ චිත්ත රූප ජාලයම නිරෝධ වුණා. සලආයතන සංකල්පය නිරෝධ වුණා. සලආයතන සංකල්පය නිරෝධ වුණා. කොයිලාද මේ දැන් මේ මොහොතේ අපි දැන් මේ අපි කතා කරද්දි මේක මෙතන දැන් වෙනවා. ඔය ටික තමයි අපේ බෞද්ධ බෞද්ධ පිරිස් දන්නේ නැත්තේ. අපි උත්තරම උදන ඔය අහතා පැහැදිලි කරා. උප්පාදව තථාගතානං අනුප්පාදව තථාගතානං තිතාච සදාතු ධම්මටිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා තං තථාගතෝ අபிසම්බුද්ධති කියලා උන්වහන්සේ මේ අවස්ථාව පැහැදිලි කරා. බුදුරු පහළ වුණත් බුදුරු පහළ නුණත් මේ සත්ව සම්තතියේ ඉන්න තාක්කල් මෙන්න මේ සමුදය නිරෝධය මෙතන සිද්ධ වෙනවා භික්ෂුනේ. දැන් එතකොට දැන් අන්න බලන්න දැන් එතකොට මොකද උනේ මේ දෙකේ සංකාරය සමුදය වෙනකොට ආයතන සංකල්පය සමුදය වුණා. මේ දෙකේ සංකාරයේ එම සමුදය තුලම එතනම නිරෝධ වෙනකොට ආයතන සංකල්ප හය නිරෝධ වුණා. මේ සමුදය බුදුහාමුදුරුවෝ හඳුන්වනවා ෂණික උපත කියලා. නිරෝධය හඳුන්වනවා ෂණික මරණය කියලා. ඒ කියන්නේ ෂණයක. එතකොට ෂණික උපත සිද්ධ වුණේ කොතනද? මේ ෂණේ. එතකොට ෂණික මරණය සිද්ධ වුණේ කොහොමද? ඒ ෂණේමයි. ආයි ඊළඟ ෂණේ නෙමෙයි. ඒකයි පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ. එතකොට උන්වහන්සේ ෂණික උපත හඳුන්වනවා ඛතමෝ පික්කවේ භවපත්‍ය ජාති. යා තේසං තත්තානං ධම්මා ධම්මා සත්‍යනිකය සත්‍යෝ ඉන්නේ දැන මොකද වෙන්නේ? ජාති සංජාති ඔක්කාන්ති අබිනික්කාන්ති කන්දානම් පාතු බවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චේ විකවේ ජාති. ඔන්න ඒ පටිසම්පාදේ සමුදය වෙන තැන. මම මේ කෙටියෙන් පැහැදිලි කරන්න මට කාලය අවශ්‍යයි. එතකොට මේ දෙකේ සංකාරයේ සමුදය වෙනකොට අන්න සත්‍ය සංකල්පේ සමුදය වීම තමයි ෂණික උපත කියලා කිව්වේ. දැන් බේසික සංකාරයේ එම සමුදය තුන නිරෝධ වෙනකොට දැන් මොකද උනේ? අවිද්‍යාව නිරෝධයි, බේසික සංකාරය නිරෝධයි, ඊට පරිසම්පන්න විඥානය නිරෝධයි. කොහොමද මේ දැන් මේ කවද්ද මේ 2050 හරිද? නෑ මේ දැන් මේ ෂණයේ අවිද්‍යාව නිරෝධයි. දරුවනේ අපි තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ තේරුම් ගන්න ඕනම කරන තැන මෙතන මේ මම මේ පැහැදිලි කරන තැන. එතකොට දැන් මොකද උනේ? මේ සිකින සංකාරය මෙතනම නිරෝධයි. නිරෝධ වුණා. එතකොට මේ සිකින සංකාරය නිරෝධ වෙනකොට ඊට පරිසම්පන්නවම මේ සිකින සංකාරයට අදාළ විඥාණය මෙතනම නිරෝධයි. ගයයි බෝධි මුල සිද්ධ වෙච්ච සිද්ධිය. එතකොට විඥාණය මෙතන නිරෝධ වෙනකොට හිතන්න විඥාණය නිරෝධ වුණා කියලා කියන්නේ දැන් සම්මතය අපි දන්න තැන කොතනද විඥානයේ නිරුද්ධ වෙලා යන තැන? සම්මත මරණය. සම්මත මරණය. දැන් මේ මොහොත විඥානයේ නිරෝධයි කියලා කියන්නේ මම නෙමෙයි මේ මම කියන දේශනයක් නෙමෙයි කරන දේශනයක් නෙමෙයි අපේ බුදු පියාණන් වහන්සේ කරන දේශනයක් නෙමෙයි. උන්වහන්සේ කියනවා අවිද්‍යා නිරෝධා මේ දෙකේ සංකාර නිරෝධා. මේ දෙකේ සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධෝ. එතකොට සලආයතන නිරෝධ වෙන්නේ කොයිලාද? අන්න ෂණික මරණය. උත්තර තමයි බුදුහාමුදුරු බැලුවේ ඛතමෝ බික්කවේ මරණං. යා තේසං තත්තානං ධම්මා ධම්මා සත්‍යනිකායේ තුති චවණතා වේදෝ අන්තරදාන මච්චු මරණං කාලක්‍රියා කන්දානම් වේදෝ කලේබරසනික්කේ පෝ ජීවිතින්දිය උපච්චේද. මට පුදුම හිතෙන්නේ මේකයි. මෙච්චර පැහැදිලිව අපේ බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර සිය ගානකින් මේ මහා ශූන්‍යතාව පිළිබඳව මේ කතා කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. මේ කරුණු ඇයි අපේ බෞද්ධ පිරිස් තේරුම් නොගන්නේ ඇයි? මම පුදුම වෙන්නේ නැහැ. තේරුම් නොගන්න හේතුව මම දන්නවා. මේ කරුණ තේරුම් ගන්න බෑ. මේ ආර්ය පරිශ්‍රණය කරලා මේ
අර ගයාවේ බෝධි මූලයේදී සිද්ධ වෙච්ච සංසිද්ධිය ප්‍රත්‍යක්ෂවම දැක අවබෝධ නොකර කිසි කෙනෙකුට මේ කාරණේ තේරුම් ගන්න බෑ. නමුත් මම ගෞරවණීය ආරාධනයක් කරනවා මේ කරුණ තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ ගැඹුරු මේ මහා සුන්දර. එතකොට මේ නිරෝධ වෙන තැන මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන සංකල්පය. මම මේ සලආයතන සංකල්පය කියන්නේ මම සලආයතන සංකල්පය කියන්නේ ඔබ භෞතික වශයෙන් සම්මතය ඔබ දන්නවා මේ සමස්ත ලෝකය මම ඇතුළු මේ සමස්ත ඝනත්වයන් මොකද වෙන්නේ දැන් භෞතික විද්‍යාවෙන් අනාවරණය කරගෙන තියෙනවා මේ සමස්ත ඝනත්වයන් මම ඇතුළු මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ ඇතුළු සමස්ත ඝනත්වයන් මොකද වෙන්නේ අධිවේගයෙන් චලනය වෙනවා. ඔකට විද්‍යාඥයෝ භාවිත කරන වචනේ තමයි නම් කිරුව තමයි ভাইබ්‍රේෂන් කියලා. ভাইබ්‍රේෂන් වෙනවා, ভাইබ්‍රේට් වෙනවා. මේක මම මේ සමස්ත ලෝකෙම අපේ පිරිස් මේව අහනවා, බුද්ධිමතුන් අහනවා, ප්‍රශ්නවලට අහනවා. එහෙනම් තමයි මම මේ පොඩ්ඩක් වචන පාවිච්චි කරන්නේ. ඒතර මේ ভাইබ්‍රේෂන් එකේදී මොකද වෙන්නේ? අන්න මේ සියල්ල ශූන්‍ය වෙනවා. ඔන්න ඔය කාර්යය තමයි පුතේ එදා අපේ උත්තමයා ගාය බෝධි මුලේදී මේක අත්දැකලා බුදුහාමුදුරුවෝ මේ සමස්තය රුප්පණය වෙනවා. රුප්පතිතිකෝ මේ වික්කවේ තස්මා රූපන්ති උච්චති. මම මේවට රූප කියලා හඳුන්වන්නේ මේ ඔක්කොම රුප්පණය වෙනවා කියලා කියන්නේ අන්න ඔය වද කියන ভাইබ්‍රේෂන් එක. ඒ ভাইබ්‍රේෂන් එකේදී මොකද වෙන්නේ? අන්න විද්‍යාඥයෝ කියනවා nothingness, emptiness, non physical භෞතික ස්වභාවය ඉවරයි. non physical කියන්නේ භෞතික යක්ති බද්දට ඉවරයි කියලා. දරුවනේ මම මෙව වගකීමෙන් මේක ඉවත් කරන්නේ. වගකීමෙන් මේ කරුණ හොඳට අධ්‍යයනය කරන්න. තවත් ප්‍රමාද වෙන්න එපා අධ්‍යයනය කරන්න. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අද මේ අපේ මේ මංගලී නිමල රත්න මහත්මියට මේ අද මේ මහා ශූන්‍යතාව පිළිබඳව අපේ ආමතුරුනේ ඔබ වහන්සේ කලින් දේශනා කරලා තියෙනවා. නැවතවරක් මෙන්න මේ කාරණේ සමස්ත ලෝකයට ඇහෙන්න අහගන්න මේක හඳුනා ගන්න මේ නැවතවරක් දේශනා කරන්න කියලා ඉල්ලීම කරේ. ඒ අනුවයි අද මේ ශූන්‍යතාව. එතකොට අර මේසේ කියන සංකාරයේ නිරෝධ වෙනවත් එක්කම අවිද්‍යාව නිරෝධ වෙනවත් එක්කම මේසේ කියන සංකාරය නිරෝධ වෙනවා. මේ දැන් මේ මොහොතේ මේසේ කියන සංකාරය නිරෝධ වෙනවා. විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන සංකල්පේ නිරෝධයි. පැහැදිලිද? නිරෝධයි. ඒ සලආයතන සංකල්පේ නිරෝධ වෙනකොට හිතන්න. එතන ස්පර්ශයේ වින්දනයේ තණ්හා උපාදානය වෙන්නේ නැහැ. ඇයි ආයතන නැතුව වෙන්නේ නැහැ ඒවා. නිරෝධයි. පැහැදිලිද? එතකොට පස්ස වේදනා තණ්හා උපාදාන නිරෝධ වෙනවා කියලා කියන භවය ඉවරයි. භව නිරෝධයි. දැන් භව නිරෝධ වෙච්ච තැනද මොකද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. දැන් කොතනද උනේ? මේ දැන් මෙතන ස්පෙෂලි පැහැදිලිද? ක්ෂණිකව පැහැදිලිද? මේ දැන් මෙතන මේ ක්ෂණිකව මේ අදි වේගෙන් සිද්ධ උනේ. පැහැදිලිද? උතන තමයි එතකොට අර රූපං කප්පති පිළියති විජ්ජති කියලා බුදුහාමුදුරු පැහැදිලි කරේ. දැන් උතන තමයි ළමයිනේ මෙන්න මේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කර මෙන්න මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණ දෙක ශුන්්‍යත වර්ගයෙන් ඉදිරිපත් කරන ශුන්්‍යත කතා කියලා තැන ඉදිරිපත් කරන මෙන්න මේ ගැඹුරු සංසිද්ධිය ඔන්න උතන තමයි මේ වෙන්නේ. උතන උන්වහන්සේ කියන්නේ කොහොමද? කතවාචාසෝ ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා චක්කු ශුන්‍යං. එතකොට දැන් මෙතන ওই නිරෝධ වෙන තැන ඇති ඇස කියන සංකල්පේ තියෙනවද? ඇත්තේම නැති ඇතයි යන ලක්ෂණ කිසිවක් නැති. ඒකයි අත්තේනවා අත්තනියේනවා. ඇයි මේවා තේරුම් ගන්න නැත්තේ ඇයි? මට හිතා ගන්න බෑ. උන්වහන්සේ කියනවා ඇත්තේම නැති ඇතයි යන ලක්ෂණ කිසිවක් නැති චක්කුංකෝ ආනන්ද ශුන්‍යං චක්කු ශුන්‍යං සෝතා ශුන්‍යං කන කියන සංකල්පයේ ශූන්‍යයි ගානං ශුන්‍යයි නාසය කියන සංකල්පයේ ශූන්‍යයි. ඇයි? අර පටිච්චසමුප්පාද නිරෝධේ ඔක්කොම නිරෝධ වුණා. ඊළඟට ජීවා ශුන්‍යං කය ශූන්‍ය වුණානේ. ඉතුරු නැහැනේ. සලආයතන ශූන්‍යයි. එතකොට ජීව ශූන්‍ය වුණ නැද්ද?
අර ජීවා ශූන්‍යං. කායෝ ශූන්‍යං. මනෝ ශූන්‍යං. මනස නිරුද්ධ වුණානේ. විඥාන නිරෝධා නාමෝප නිරෝධුනේ. නේද? එතකොට අන්න විඥානේ තුන මහා බරපතල කතාවක් මේක. පොතේ තියෙනවා ඔහෙ කියවනවා රටේ නැති විවරණ කර කර ඉන්නවා. අද සිද්ධ වෙන්නේ ඒකයි. පැහැදිලිද? ඉතින් මනෝ ශුන්‍යං ඊළඟට කියනවා පුඤ්ඤාභි සංකාරෝ ශුන්‍යං. ඒක නම් බරපතල වැඩක්. පුඤ්ඤාභි සංකාරෝ කියන්නේ මොනවද? අර පොත්වල ලියාගෙන තියාගෙන ඉන්නේ පින් කියලා જાතියක්. ඒ පින් ශූන්‍යයි. පැහැදිලිද? ආය මේ මැරිච්ච වෙලාවට ආය අනුමෝදන් කරන්න එකක් ඉතුරු වෙලා නැහැ. මේ මං බුදුහාමුදුරු මේ කියන්නේ පුඤ්ඤාභි සංකාරෝ ශුන්‍යං අපුඤ්ඤාභි සංකාරෝ ශුන්‍යං. පෞසිතුලිත් මොකද වෙලා තියෙන්නේ? ශූන්‍යයි. මම මේ ටිකයි කියන්නේ මෙවට ගැඹුරට ගියාම ඔබ ප්‍රඥාවන්ත නම් ඔබට බුද්ධිය කියන ස්වභාවය තියෙනවා නම් මේ සම්මත මරණයේදී මේවා සියල්ල ශූන්‍ය වෙනව නේද? මේ සංකල්පනේ මේ ඔක්කොම මේවා සංකල්පනේ මේ තේරෙම පවතින ඔක්කොක් නැහැනේ. පුඤ්ඤාභි සංකාර ශුන්‍යං අපුඤ්ඤාභි සංකාර ශුන්‍යං ආනිජ්ජාභි සංකාර කියන්නේ පින්ද නොවන පෞද නොවන සංකාර. එතකොට දැන් ගන්ධබ්බ කියන දන්නේ යන්න මේ සංකාර තියෙනවද? නෑ දරුවනේ ගන්ධබ්බ කියලා තරකට යන්න සංකාර නෑ. පැහැදිලිද? එතකොට දැන් මේ ගන්ධබ්බ කියන්නේ මොකක්ද එහෙනම් මේ? ගන්ධබ්බ කියලා කියන්නේ මෙන්න මේ පටිසම්පාද සමුදය නිරෝධය සිද්ධ වෙන තැන මෙන්න මේ පහළ වෙන සත්ත්ව සංකල්පය තමයි ගන්ධබ්බ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සම්මත මරණයෙන් පස්සේ ගන්ධබ්බ කතාවක් එන්නේ නැහැ. ඕන කෙනෙක් මම එක සාකච්ඡා කරන්න මේවා. හැබැයි රණ්ඩු වෙන්න නෙමෙයි මට මම ඔප්පු කරලා පෙන්නනවා මේ වෙන්නේ නැහැ. මට මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය විනාශකම් බලා ඉන්න බෑ. මම මේ මෙච්චර කාරණාවක් මම මේ අනාවරණය කරගෙන මම මේ කරුණු නිකම් ප්‍රකාශ කරනව නෙවෙයි 97 7 වෙනි මාසේ දෙවෙනිදා ගැඹුරු පරිශන කරලා මම මේක ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරපු කරුණ මම ඉදිරියට කරන්නේ. ඒකට බලන්න මම මේ කියන කාරණේ ගුරු දැන් බුදු වෙනවා කියනවා. මේ බලන්න. අතමාජාවසෝ ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා සක්කු ශුන්‍යං අස ශුන්‍යයි. සෝතා ශුන්‍යං ගානං ශුන්‍යං ජීවා ශුන්‍යං මේවා ශුන්‍ය වෙන්නේ ඇයි? උදේ ඇයි? මේවා සංකල්ප මට විදිහ මේ සම්මත පැත්තව මේවට සම්බන්ධ කරන්න මම කැමති නෑ. මේ සංකල්ප කියන්නේ මේකයි. දැන් බලන්න දැන් මේ බ්‍රහ්මණය තුල මේවා ඔක්කොම මේ පරමාණු වලට විඳිනවා. පැහැදිලිද? ඇටම් වලට විඳිනවා. ඇටම් තවදුරටත් මම මේවා අනන්ත මගේ දේශනාවල කරලා තියෙනවා. ඇටම් එක ඊළඟට මොකද වෙන්නේ? නියුට්‍රෝන ප්‍රෝටෝන වල විඳින ඉලෙක්ට්‍රෝන නම මේවා මේ සෙල්ලම් කතා නෙමෙයි. ඉලෙක්ට්‍රෝන වල විඳිනවා. ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඊළඟට ක්වොන්ටම් වලට විඳිනවා. ක්වොන්ටම් ෆිසික්ස් කියලා අද විද්‍යාඥයෝ අනාවරණය කරලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ මේ තියරි එක මේ න්‍යාය තුල ඒගොල්ලෝ පැහැදිලිව කරුණු අනාවරණය කරනවා මේ මෙතන භෞතික ස්වභාවයක් නැහැ කියලා. nothing emptiness non physical කියලා කියන්නේ භෞතික ස්වභාවයක් නැහැ. ඒ කියන්නේ ශූන්‍යයි. පැහැදිලිද? ඒගොල්ලෝ ඒකට පහසුවක් දෙන්න තමයි භාවිත කරන්නේ ভাইබ්‍රේෂන් කියලා කියවතන. මේවා තේරුම් ගන්න. එතකොට අපේ උත්තරම මීට වසර 2600කට පෙර කියපු දේ මේ ඒගොල්ලෝ සනාථ කරගෙන කියන්නේ අද. ඉතින් මේ අපේ බෞද්ධ පිරිසට මේක තව තේරුම් ගන්න බෑනේ. ඒකනේ පුදුමයි කියලා කියන්නේ. මම මෙච්චර කියලා දෙනවා. මම හිතන්නේ මගේ ඔය වෙබඩ වල මේ ශූන්‍යතාව පිළිබඳව මේ පරිසම්පාද දර්ශනය පිළිබඳව ගැඹුරු දර්ශනය පිළිබඳව දේශනා කරපු සූත්‍ර වයිතන 1000කට වැඩි ඇති. 1000කට වැඩි ඇති. ලක්ෂ සංඛ්‍යාත පිටසම මේ ධර්ම දේශන අහනවා ශ්‍රවණය කරනවා. ඉතින් මේ මම ඔප්පු කරලා පෙන්නන්නේ ඒකයි. දැන් මේ බලන්න. පුඤ්ඤාභි සංකාර ශුන්‍යං අපුඤ්ඤාභි සංකාර ශුන්‍යං අනිජ්ජාභි සංකාර ශුන්‍යං. පැහැදිලිද? කාය සංකාර ශුන්‍යං වාචී සංකාර ශුන්‍යං මනෝ සංකාර එක සංකාරයක්වත් අංශු මාත්‍රයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක මරුණාට පස්සේ නෙවෙයි මැරෙන්නේ ඉස්සරහත් මෙතන මේ ජීවත් වෙන තැනත් ළමයිනේ ඉතුරු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ පටිසම්පාදය අපි අර මේ කාර්යය පැහැදිලි කරලා දෙන්න ඕනා හින්දා අපි මේකට මේ කරුණු දැක්වීම කරනවා බුදු පියාණන්ති කරලා තියෙනවා. මේක මේ දහම් පහුර විතරයි උඹලට මම මේ හදලා දෙන්නේ. මේකේ වචන නැහැ අනිර්වචනීය මගේ ධර්මයේ කියලා උන්වහන්සේ කියලා දීලා උන්වහන්සේ මේ පටිසම්පාද සමුදය තුලම නිරෝධ වෙන තැන
නම් චිත්තක්ෂණ 17ක් නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ චිත්තක්ෂණ දෙකක් එකට එකතු වෙන්නේ නැහැ. එක චිත්තක්ෂණයක්වත් මෙතන පවතින්නේ නැහැ. නමුත් මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න ඕනේ ඉඳා බුදුහාමුදුරුවෝ ඒක භාවිත කරන්නේ නැතුව මේක භෞතික සම්මතින් නැහැනේ පැහැදිලි කරලා දෙනවා නේ. උන්වහන්සේ මෙන්න මේ පටිසම්පාදයේ සමුදය තුනම නිරෝධ වෙන තැන උන්වහන්සේ මම දුන්නා චිත්තක්ෂණ 17ක් සමුද නිරෝධ වෙමින් චිත්තක්ෂණ 17ක් අවසන් වෙන තැන කියලා ගමුකෝ අපි දන්නවනේ මේ ෂණය තුල නෝ තේරුම් ගන්න මොකද වෙන්නේ අන්න මෙතන සංකාරයනකොට අන්න උන්වහන්සේ කියනවා මෙතන සිද්ධ වෙන සිද්ධිය මොකද වෙන්නේ භවංග චලන භවංග උපච්ඡේද පංචාවර්ජන පංච විඥාන සම්පටිච්ඡන සම්තිරණ වෝත්තපන සායද්වාර වර්ජන චක්කුද්වාර වර්ජන සෝතද්වාර වර්ජන ගානද්වාර වර්ජන ජීවද්වාර වර්ජන කායද්වාර වර්ජන මනෝද්වාර වර්ජන නාම තදාලම්මන රූපත චිත්තක්ෂණ 17ක් සමුද නිරෝධ වෙන කාල ප්‍රමාණය කියලා ළමයිනේ මේවට වචන නැහැ. පැහැදිලිද? ඔන්න ඔහොම ෂණික උතන තමයි අර ভাইබ්‍රේෂන් කියලා කියන්නේ. අද ভাইබ්‍රේෂන් කියන්නේ බුදුහාමුදුරු රුප්පඩේ කියලා කිව්ව උතන අද ভাইබ්‍රේෂන් එක කියන්නේ උතන. එතකොට ඔබ මේ ඇහෙන් දැක්කට මේක අවිද්‍යාව කිව්ව එකයි. උඹලා අවිද්‍යාව තුල සංකාරයක් ගන්නවා. අවිද්‍යාව තුල විඥානේ තියෙනවා පවත්ත ගන්නවා. අවිද්‍යාව තුල මේ නාම රූප චිත්ත රූප පවත්ත ගන්නවා. අවිද්‍යාව තුල මේ සලයන් තියෙනවා මම ඉන්නවා කියන දේ බලලා ඉන්නවා. ඒක මිත්‍යාව බොරුව ප්‍රලාපයක් සක්කාය දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. මෙතන උන්වහන්සේ කියනවා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා උපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා යෝ විමජ්ජ ලෝකම් පරංච ලෝකං සය අභිඥා සත්‍චිකත්ව පවේදෙන්ති කියලා මේ කාරණේ පැහැදිලි කරනවා. පැහැදිලිද? උන්වහන්සේ දැන් ඔය මෙහෙම පැහැදිලි කරනවා. උද්දකනිකායේ උදාන පාළියේ පාඨනිගාමි වගේ පඨම නිබ්බාන සූත්‍රයේ නිර්වාණ කීර්තන උදානේ එක පැහැදිලි කරනවා උන්වහන්සේ. මොකද කියන්නේ? අත්ති වික්කවේ තදායතනං යත්ත නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානංචයතන න විඥානංචයතන න අකින්චඤ්ඤයතන න නේව සංඥා න සංඥායතන. පදනම කොතනද ඔය? අර පටිසම්පාද නිරෝධේ කොතන අර කියන්නේ කොතන මේ මෙතන පැහැදිලිද? ඊළඟට කියනවා නායන් ලෝකෝ න පරලෝකෝ. දැන් අර පටිසම්පාදින් විරෝධ වෙන තැන පුතේ තිබුණාද මෙහෙම ලෝකයක්? නෑ. මෙහෙම ලෝකයක් නෑ. න පරලෝකයක් නෑ. එයි මේ මෙතන සමස්තය ශූන්‍යයි. න උබෝ චන්ති ඉරක් හඳා බලන්න මොන තරම් ඔන්න ඕක තමයි මහා ශූන්‍යතාව කියලා කියන්නේ. මහා ශූන්‍යතාව කියලා කියන්නේ ළමයිනේ ඔන්න ඔය නිරෝධය සිද්ධ වෙන තැන. ඒ නිරෝධය සිද්ධ වෙන්නේ වෙන කොහයක්වත් නෙවෙයි මේ දැන් මේ මොහොතේ. අතීතයේ ශූන්‍යයි. කතා දෙකක් නෑ. අතීතයේ ශූන්‍යයි. අනාගතේ තව මොනවක්වත් වෙන්නේ නැහැ. ඒතර ශූන්‍යද නැද්ද? ඒක ශූන්‍යයි. පැහැදිලිද? අතීතයේ ශූන්‍යයි. අනාගතේ තව පටන් ගත්තේ නැහැ. ආරම්භුනේ නැහැ. ඒතර ශූන්‍යයි. දැන් එතකොට එහෙනම් ශූන්‍ය නොවන එකම තැන කොතනද? ඔව් මේ කියන්නේ අවිද්‍යාවෙන් අල්ලගෙන ශූන්‍ය නොවන එකම තැන මේ ෂණය. එතන මේ ෂණය සමුදේතරම නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒක ශූන්‍යයි. එතකොට දැන් මොකද වෙන්නේ? අතීතයයි අනාගතයයි වර්තමාන මේ ෂණය මේ අවස්ථා තුනම ශූන්‍ය වෙනකොට කාලිකද අකාලිකද? අකාලිකයි. මෙතන මේ ලෝකේ කියලා ගත්තට මේක මහා පට්ටපල් බොරුවක්. මේ සමස්තය ශූන්‍යයි. ඒකයි මීට වසර 2006 කට පෙර අපේ උත්තර පැහැදිලි කරේ නායන් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා ඉරක් හඳක් නැහැ. తත්‍ර පහබ්බික වෙන ආගතින් වදාමි. ඒ විතර නැහැ බික්ෂුන් මෙහෙම එන කෙනෙක් නැහැ. න ගතින් යන කෙනෙක් නැහැ. න තීතින් ඉතින් මෙහෙම මීට වැඩිය දහමක් තියනවද? ඔන්න ඕක තමයි මහා ශූන්‍යතාව කියලා කියන්නේ. පැහැදිලිද? ඕක තමයි මහා ශූන්‍යතාව කියලා කියන්නේ. අපේ උත්තම මේ පළෝක ධම්ම සූත්‍රයේ පටිසල්ලාණ සූත්‍රයේ පටිසම්භිදා මග්ග ප්‍රකාශ සූත්‍රයේ ශූන්‍යත කතා මහා ශූන්‍යත සූත්‍රයේ සංයෝජන සූත්‍රයේ සංයෝජන සමුක්ඛාත සූත්‍රයේ ශූන්‍යෝලෝක සූත්‍රයේ මොගරාජ සූත්‍රයේ දැන් මොගරාජන මොකද බුදුහාමුදුරු කිව්වේ? ශූන්‍යතෝ ලෝකං අවෙක්කසු මොගරාජ සදාසතෝ මොගරාජ උඹට නිවන අවබෝධ කරගන්න ශුන්‍යතෝ ලෝකං අවෙක්කසු. ඉතින් ඒව කරන්නේ නැහැ අද. ඒව කරන්නේ නැතුව අද නිවන් දකින්න බෑ. මේ සාසරේ ඇවිදගෙන ගිහිල්ලා
කවදා හරි මෛත්‍රී බුදුන් දැන් මොනවද මේ අනේ ඔය කතා මොනවද? ඔය කතා ඌව නවත්තන්න දැන්. ඌව නවත්තන්න. මේ නිවන කියලා කියන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. මේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන මේ ධර්මයේ තත්ත මොකද්ද ධර්මය එතකොට? යංකින්චි සමුදය ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මං. එතන තමයි අර උත්තර කියන මහා ශුන්‍යතාව. එතන තමයි අපේ උත්තර පැහැදිලි කරේ. පැහැදිලි ඔය කුද්දකණිකායේ උදාහරණ පාළියේ පාඨලිකා මේ වගේ පඨමනිපාන සූත්‍රයෙන් පැහැදිලි කරේ මොකද්ද? නිර්වාණ කීර්තන උදානේ අන්න නායන් ලෝකෝ න පරලෝකෝ. දැන් මෙතන මේ නිරෝධ වෙන තන ලෝකය මේ ලෝකේ තියෙනවද? නෑ. ලෝකේ නෑ. ඇයි? අර මං අර පැහැදිලි කරේ. අර ඇටම් නියුට්‍රෝන ප්‍රෝටෝන මේ ඇටම් ඊළඟට ඉලෙක්ට්‍රෝන බෙදෙනවා. ඉලෙක්ට්‍රෝන ඊළඟට ක්වොන්ටම් වලට බෙදෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් එක ඒ විදිහට ශූන්‍ය වෙනවා. ඉතින් විද්‍යාඥයෝ අපුරට අද කාර්යය පැහැදිලි කරනවා මේ මෙතන මෙහෙම nothing empty non physical භෞතික ස්වභාවයක් මෙතන නැහැ කියලා. මේක ශූන්‍යයි කියලා. පැහැදිලිද? මේ සමාධිය ශූන්‍යයි කියලා. පැහැදිලිද? අන්න ඒ නිසා මට ධර්මයේ මේ කරුණු පිළිබඳව මාස ගණන් දේශනා කරන්න පුළුවන්. මාස ගණන් දේශනා කරන්න පුළුවන්කම මට තිබෙනවා. මම දේශනා කරනවා පුළුවන් විදිහට මම මේවා කරනවා. මේ කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න මට අවලාද ඉදිරිපත් කරන්න අරකයි මේකයි නිකන් මේ අවලාදයට hina වෙන්නයි ලෑස්ති වෙන්න එපා. ඒක තේරුම් නැහැ. ඒක ඒ තමන්ටම hina වෙනවා මිසක ඒක මට වෙන hinaවක් නෙවෙයි. පැහැදිලිද? ඒ නිසා මේවා තේරුම් ගන්න, තේරුම් අරගෙන මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න, ආරක්ෂක කරගෙන මේ මමාමානි වන අදාළම සාසාත් කරන්න මඟ පාද ගන්න. එහෙම වුණොත් අද සිද්ධ වෙන මේ මත ගැටුම් මේ ගැඹුරු මේ අපේ මේ සිදුවන විනාශයන් ඇත්තටම පැහැදිලිවම ඒකාන්තයෙන්ම මේවා අවසන් වෙනවා. පැහැදිලිද? ඒකයි කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියන්නේ එතනයි. එතනයි කියන්නේ. ඒ නිසා මේ කරුණු තේරෙන්නේ නැත්නම් මට කතා කරන්න. මගේ අංකය දුරකථන අංකය 077යි 83යි 41යි 576. 077යි 83යි 41යි 576ට කතා කරන්න. හැබැයි ධර්ම මෙතනින් මට කතා කරලා සම්බන්ධ වෙලා දුරකථනෙන් මේ දේශන කරන්න බෑ. මේවා ගැඹුරුයි. සම්බන්ධ වෙලා අපි සාකච්ඡා කරමු. ඇවිල්ලා අපි කතා කරමු. පැහැදිලිද? පොත් 12ක් මම ලියලා තියෙනවා. ඒ පොත් 12 ඉංග්‍රීසි පරිවර්තන 12කට වැඩිය තියෙනවා. එතකොට මේ පොත් දැනට තියෙන මුද්‍රණ අපිට ආර පරණ මිලට ගන්න පුළුවන් වෙයි. දැන් මුද්‍රණ කණ්ඩායම උඟා ගණන් කියලා තියෙනවා. ඉදිරියේදී මේ පොත් මිල අධික වෙන්න පුළුවන්. දැන් මගේ පොත් මුද්‍රණය කරන ගොඩගේ එක වගේ ආයතන දෙක තුනක් තියෙනවා. ඒ ආයතන දැන් මේ මුද්‍රණය කිරීම නවත්තලා තියෙන්නේ මේ අති විශාල වශයෙන් මේ මුද්‍රණ කඩදාසි ගණන් ගිහිල්ලා තියෙනවා. එහෙනම් හැකි ඉක්මනින් මේ දැන් මුද්‍රණ වෙලා තියෙන පොත්පත් ලබා ගන්න. ලබාගෙන මේ සාසනයේ බබළුවීම පිළිද අවශ්‍ය පරිශන අධ්‍යයනය කරගන්න වෙබ් අඩවියට යන්න වෙන්නක්කාවත YouTube එකට ගිහලා වෙන්නක්කාවත ගහවම ඔක්කොම දේශනා 100 ගණක් එනවා. දේශනා 100 ගණක් එනවා. අර අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මේ ඊරොස් පුතා කියලා. එදා ඉඳලා මේ ඊරොස් බණ්ඩාර කපුගෙදර කියලා පුතා කියලා. ඒ පුතා කරගෙන යන වෙබ් එකක් තියෙනවා. ඒවා අරගෙන බලන්න. බලලා කියලා මේ සතර දුක නිවා ගන්න. එතකොට අද අපි පැහැදිලි කරේ මේ මහා ශූන්‍යතාව. එතකොට ඔබට තේරෙන්න ඇති දැන් අවබෝධ වෙන්න ඇති මහා ශූන්‍යතාව කියන්නේ වෙන කොහෙවත් තියෙන එක නෙවෙයි. දැන් මේ මොහොතේ සිද්ධ වෙන පටිච්චසමුප්පාද නිරෝධයේ සිද්ධ වෙන ඒ ශූන්‍යතාව තමයි මහා ශූන්‍යතාව කියලා කියන්නේ. දරුනේ එතන තමයි නිවන කියලා කියන්නේ. එතකොට නිවන ඈතක නෙවෙයි, ලබනාත්මවල නෙවෙයි නිවන. නිවන කොතනද තියෙන්නේ? දැන් මේ මොහොතේ පටිච්චසමුප්පාද සමුදය තුනම නිරුද්ධ වෙනවත් එක්ක මෙතන තමයි නිවන. එතන තමයි නිවන. පැහැදිලිද? එතනයි නිවන. එතන තමයි චේතෝ විමුක්තිය කියන්නේ. හොඳයි අද අපි ධර්ම දේශනාව කරේ අපේ මීට මාස 3කට පෙර මියගිය අපේ ආනන්ද නිමල් රත්න මහත්මයාගේ
ඊගේල තුන්වෙනි මාස 3ක් ගත වෙනුත් කරේ. එතකොට මේකේ දායකත්වය දරන්නේ නිමල් රත්න මහත්මයාගේ බිරිඳ මංගලී නිමල් රත්න මහත්මිය, එමෙතුගේ දියණිය ගිම්හානේ නිමල් රත්න මහත්මිය, බෑනනුවන් වන පේශව රාන්තිකෝට මහතා, මුණුපුරා වන අභීත රාන්තිකෝට පුතණුවන් යන කණ්ඩායම තමයි දායකත්වයේ සියලු දෙනාට මම ඉතිරියට වෙමින් අද මේ මහා ශූන්‍යතාව පිළිබඳව අපි ඉදිරිපත් කර මේ උතුම් දේශනය මෙතකින් සමාප්ත කරනවා. සාදු සාදු සාදු.